ඊරික මම උපරිම උත්සාහ කරන්න සරලව කතා කරන්න දැන් ගොඩාක් කාලෙකින් කරලා නැති නිසා උපරිම උත්සාහ කරන්න අවශ්‍ය දේවල් මතක් වෙයි ඊට අමතරව සරලම දේවල් ටික ඇතුළේ තියෙන පොඩි පොඩි කාරණා තමයි පාඩුක පාඩමක් නොවන නිසා හොඳයි මේක මුලින්ම ඉගෙන ගන්න එකක් නේ අපි මුලින්ම ඉගෙන ගන්න එකක් හැබැයි මාළුක පාඩම නොවුනට දෛශික හරියට ඉගෙන ගත්තේ නැති වුණොත් ඒක ඉදිරි කොටස් වලට බලපෑමක් සිදු කරනවා ඒ දෛශික විභේදනය කියන කාරණා හරිය වැදගත් ඔය අපි සමහර දේවල් සාකච්ඡා කරනකොට දෛශික විභේදනය සහ දෛශික ආකලනය ඔය සම්බන්ධ හොඳ අවබෝධයක් අපිට මේ පාඩමේදී හරි දැන් හතර දෙනාම ඉන්නවනේ නේද හරි දැන් එහෙනම් දෛශික පාඩම සම්බන්ධව වැදගත්කම මේක ඔයගොල්ලෝ දැන් කොහොමද දන්නවනේ කොච්චර වැදගත්ද කියලා දැන්ම තේරෙනවනේ මේ පාඩමේ වැදගත්කම දැන් පාඩමේ ඔයගොල්ලෝ ඉදිරියට යන අයනේ හරි දැන් මේ දෛශික පාඩම වැදගත් වගේම මතක තියාගන්න ඕන එක කාරණා තමයි තරම් සංකීර්ණ පාඩමකුත් නෙමෙයි හරිද ඉතින් අපි අවශ්‍ය කරුණු හරියට ඔලුවට දාගන්න උත්සාහ කරමු එතනින් පස්සේ ගණන් හදන එක තරම් අපහසු කාරණාවක් නෙවෙයි ඒක ඔයගොල්ලන්ට මම මේ බොරුවට කියන දේකුත් නෙමෙයි ඔයගොල්ලෝ දන්නවා පොඩි දේවල් අර සමහර ගණනය කිරීම වලදී පොඩි දේවල් ඇප්ලයි කිරීමේ පොඩි ගැටලුවක් ආවට පස්සේ තමයි හිතෙන්නේ මේක අපිට තේරෙන්නේ නැහැ වගේ කතාවක් එන්නේ. හරිද නේ? ඒ ඇප්ලිකේෂන්ස් වලදී පොඩි ගැටලුවාම එන එකක්. නැත්තම් මේ පාඩම නොතේරෙන එකක් නෙමෙයි. හරිද? දැන් එහෙමනම් බැලුවොත් දෛශිකයක් කියන්නේ මොකක්ද කියලා ලැබුවොත් හරි ලේසියෙන් මේ හැම හතර දෙනාම උත්තර දෙයි. දෛශිකයක් කියලා කියන්නේ විශාලත්වයක් පවතින, දිශාවක් පවතින, ඒ වගේම ඒකකයකුත් පවතින රාශියක් කියලා. දෛශිකයක ගත්තොත් ඒකට ඒකකයකුත් තියෙනවා. විශාලත්වයක් දිශාවක් තියෙනවා. ඒක අපිට දෛශිකයක් විදිහට සලකන්න පුළුවන්. අදිශය ගැන කතා කරන්න දෙයක් නැහැ. අදිශය වලට විශාලත්වයක් විතරයි තියෙන්නේ. ඒකකයකුත් පවතිනවා. අදිශය වල ගත්තොත් ඒකකයක් නොපවතින විශාලත්වයක් විතරක් තියෙනවා අපිට නියත විදිහට හඳුන්වන්න පුළුවන්. ඒවා අපි නියත සලකනවා. හරිද? දැන් අදිශ ගත්තොත් ඒවා එකතු කරන්න, අඩු කරන්න හරි ලේසි. උදාහරණයක් විදිහට 2 කිලෝග්‍රෑම් ගෙන් 3 කිලෝග්‍රෑම් සමාන 3 කිලෝග්‍රෑම් ගෙන් 2 කිලෝග්‍රෑම් අඩු කරන එක එකතු කරන එක හරි සරල දෙයක්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක හරි සරල දෙයක් කියලා කියන්නේ මොකද යාට දිශාවක් නොමැති නිසා. අඩු වැඩි කරන එක කිසි ගැටලුවක් නැහැ. හරිද? දැන් අපි දෛශික ගත්තොත් දෛශිකවල එකතු කරන්නේ කොහොමද? අඩු කරන්නේ කොහොමද? ඒ වගේම තව තියෙනවා වැඩි කරන්නේ බෙදන්නේ වගේ කාරණා තියෙනවා. ඒ වැඩි කිරීම බෙදීම් කියන දේවල් අපි සිලබස් එකේ කතා කරන්නේ. දැන් බලන්න අපි ඉච්ඡර සංකීර්ණ තැනකට යන්නේ නැහැ. දෛශික ගුණ කිරීම, දෛශික බෙදීම වගේ දේවල් අපි කතා කරන්නේ අපි කතා කරන්නේ දෛශික අඩු කිරීම. මොනවාද දෛශික ආකලනය කියන මත පදනම් කරගෙන තමයි අර අඩු කිරීමක් කතා කරන්නේ. එතනදී අපි ඍණ දෛශික කියලා එකකට යනවා. ඒ දෛශික අන්තරය අඩු කිරීම නෙමෙයි අත්‍තරම අපි එතනට නිවැරදි වචනයක් දෙනවා දෛශික අන්තරය ලබා ගැනීම. අඩු කිරීමට කියන්නේ අපි එහෙම. එතකොට ඔය කියන තැනටනේ අපිට මේ ගැටලුවක් තියෙන දිශාවල් දෙකකට තියෙනකොට දැන් අපි අර උදාහරණයක් ගත්තොත් 2 කිලෝග්‍රෑම් 3 කිලෝග්‍රෑම් එකතු කරන්න කිව්වොත් ලස්සනට 5 කිලෝග්‍රෑම් කියන්න පුළුවන්. හැබැයි 3යි ms වෙන එකයි 2යි ms වෙන එකයි එකතු කරන්න කිව්වොත් ළමෙක්ට අහන්න වෙනවා මේ ඇහුවේ මගෙන් වේගයද ප්‍රවේගයද කියලා. එතකොට ප්‍රවේගය කියලා. එතකොට ඒ ළමයාට ඊළඟ ප්‍රශ්නය අහන්න වෙනවා උත්තරේ 5යි කියලා දෙන්න කලින් එකම දිශාවටද. ඒ ළමයාට අහන්න වෙන එකම දිශාවටද. නැත්නම් එක්කෙනෙක් කිව්වොත් අංශක 60කින් මේ පැත්තට 2යි මෙහා අංශක තිරස්ස මේ පැත්තට ගත්තොත් ඒ දිශාවට අංශක 60කින් මෙහා මෙහෙට තියෙනවා 2යි මෙහෙට 3යි. එතකොට අපිට අඩු කරන්න බෑ මොකද දිශාව දෙකක පවතින නිසා. අන්න ඒ වගේ පොඩි ගැටලුවක් එනවා මේ දෛශික සම්බන්ධව සාකච්ඡා කරනවා. ඕක තමයි සරලම දේ. හරිද? ඔය කතන්දරේ තමයි සරලම දේ. දැන් එහෙමනම් දෛශිකයක් සාමාන්‍යයෙන් අපි නිරූපණය කිරීම කියලා එකක් තියෙනවානේ දෛශික නිරූපණය. දෛශික නිරූපණය ගත්තොත් අපිට ඕක සාමාන්‍යයෙන් දෛශිකයක් නිරූපණය කරන්න පුළුවන් මෙන්න මෙහෙම AB දෛශිකය. සංකේතාත්මක අපිට මෙන්න මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. AB දෛශිකය කියලා. හරිද? ඕක අපි මෙන්න මෙහෙම නිරූපණය කරනවා. අපි ඒකට කියනවා ජ්‍යාමිතික නිරූපණයක් කරනවා කියලා. එතකොට දැන් දෛශික නිරූපණයකට යනකොට මේක AB දෛශිකය හරිද A සිට B දක්වා අපිට ඕනනම් කෝණය දෙන්න පුළුවන් අංශක මෙච්චරයි කියලා කෝණයත් එක්ක අපිට කියන්න පුළුවන් AB දෛශිකය. මේ සංකේතාත්මක දෛශිකයක් සාමාන්‍ය විදිහට නිරූපණය කරන විදිය. එහෙම නැත්නම් පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම.
ඔන්න දැන් මේ නිරූපණයට අපි ඇත්තටම කියන්නේ මේ සංකේතාත්මක මේ නිරූපණය කරනකොට හරිද මේකට අපි කියන සාමාන්‍ය දෛශික නිරූපණයක් කියලා මේ නිරූපණයට අපි කියන්නේ ඇත්තටම ජ්‍යාමිතික නිරූපණයක් මේ අපි කරලා තියෙන ඇත්තටම ජ්‍යාමිතික නිරූපණයක් මොකද්ද මේ කරලා තියෙන්නේ අපි නිවැරදිව කෝණය දක්වලා තියෙන හරියට මැනලා කෝණය කියනවා තිරසට මෙච්චරක් අංශක 30කින් අපි කෝණමානය මැල්ලා කෝණයක් දාලා මෙතනින් දානවා මේකට නිශ්චිත දිගක් තියෙනවා මේ නිකන් යනකට මෙතන නිශ්චිත අපි 3 cm රාවය කියන්නේ මේ දිග 3 cm ජ්‍යාමිතික නිරූපණය කරද්දී අපි දෙනවා 1 cm මගින් 1 නිව්ටන් නිරූපණය වෙයි. එතකොට අපි දන්නවා 3 cm මගින් 3 නිව්ටන් නිරූපණය වෙනවා. මේකට සාමාන්‍යයෙන් අපි කියන්නේ ජ්‍යාමිතික නිරූපණයක් කියලා. හරිද? ඕක තමයි සරලම කතාව. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ඉස්සරහට අපි කතා කරද්දී මෙන්න මෙහෙම දානවා. ඒතර මේක ජ්‍යාමිතික නිරූපණයක් නෙවෙයි මේක සරලව ජ්‍යාමිතික නිරූපණය පැත්තකින් තියලා සාමාන්‍ය සංකේතාත්මක නිරූපණය කරන විදිහ මේ අපි දකින්නේ. මෙන්න මේ විදිය. අපි ජ්‍යාමිතික නිරූපණය වලට යන්නේ නැහැ. මැනලා කරලා කරන්න යන ඒව දේවල් කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ හරිද? ඊට පස්සේ උතරදීම අපි තව පොඩ්ඩක් ඉගෙන ගන්න දෙයක් තමයි ඍණ දෛශිකය කියන එක. ඒකත් අපි කතා කරලම දෛශික ආකලනයට දෛශික අන්තරයට යනවා. මේ ඍණ දෛශිකය කියන එක වැදගත් වෙනවා. අපි හිතන්නකෝ අපි නිරූපණය කරලා තියෙනවා. මෙන්න මෙහෙම අපි ඊතලයක් යොදනවා සෑම විටම දිශාව නිරූපණය කරා. මේ ඊතලය අපිට මැද්දෙන් යොදන්න පුළුවන් කෙලවරකින් යොදන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හරිද? මේ තියෙන AB දෛශිකය. මේ පෙන්නලා තියෙන AB දෛශිකය. මේ තීට ආනතෝ මෙන්න මෙහෙම නිරූපණය කරලා තියෙනවා. හරිද? දැන් මේ තමයි සාමාන්‍ය මෙයාගේ මේට අදාළ මේ සාමාන්‍ය දෛශිකය. මේ දෛශික නිරූපණය. ඒතර මෙයාට තියෙනවා ඍණ දෛශිකයක්. මේ දෛශිකයටම අදාළ ඍණ දෛශිකයක් තියෙනවා. ඍණ දෛශිකය කියලා කියන්නේ හරි සරලයි හරිද මේ දෛශිකයේ ඍණ දෛශිකය ඍණ AB ඍණ AB කියලා කියන්නේ මොකද්ද දෛශිකයේ ඍණ දෛශිකය කියලා කියන්නේ දිශාව අපිට ඕන මේක මෙහෙම ලියන්න පුළුවන් මේක ලියන්න පුළුවන් කොහොමද BA දෛශිකය කියලා AB දෛශිකයේ ඍණ කියලා කියන්නේ ඍණ AB දෛශිකය කියලා කියන්නේ BA දෛශිකය කියලා සලකන්න පුළුවන් ඒ කියන්නේ A සිට B නෙමෙයි දැන් මේ දිශාව නිරූපණය වෙන්නේ B සිට A දක්වා. මේකම නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ ඊතලය මාරු වෙනවා. දැන් B සිට A දක්වා. AB දෛශිකයේ ඍණ දෛශිකය කියලා කියන්නේ ඇත්තටම විශාලත්වය වෙනස් නොවේ දිශාව පුවමාරු වීම. එච්චරම තමයි. ඍණ දෛශිකය කියලා කියන්නේ එච්චරයි. ওই ටික තමයි තියෙන්නේ. හරිද? මේ මම දැන් මේ ලොකුවට කතා කරන්න දේවල් නෑ. දැන් ඍණ දෛශිකය ගත්තොත් මේක තමයි සරලම කතාව. දැන් මේ ඍණ දෛශිකය වැදගත් වෙන්නේ මොකටද? අපි ඒක කතා කරන දෛශික අන්තරය පිළිබඳව සාකච්ඡා කරනකොට. ඊළඟට මම මේ සරලව මතක් කරන් යන්නේ. මටත් මතක් කරගෙන මමත් මතක් කරගන්න ගමන් සරලව මතක් කරගෙන යන්නේ. ඊට පස්සේ අපිට එනවා මේ දෛශික ආකලනය කියන එක. ඒ කියන්නේ දැන් ඊළඟ අපිට ගැටලු වෙන්නේ දෛශික එකතු කරන්න යනකොට මේ ප්‍රශ්නේ එන්නේ. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම තියෙන දෛශිකයක් හරිද මෙහෙම තියෙන AB දෛශිකයක් එකතු කරන්න කිව්වොත් මෙහෙම තියෙන දෛශිකයකට අපි එකතු කරන්න දන්නේ නැහැ ඇත්තට. මේ දෙකක් එකතු කරන්න ගියොත් එකතු කරන්න අපි දන්නේ නැහැ. ඒක අපිට එකතු කිරීම ඇත්තටම කරන්න බෑ අපිට. මේක කරන්න පුළුවන් ක්‍රමවේද දෙකක් පිළිබඳව අපිට සිලබස් එකේ උගන්වනවා. එකක් තමයි අපිට කියලා දෙනවා දෛශික ත්‍රිකෝණ ක්‍රමය. නැත්නම් ත්‍රිකෝණ ප්‍රමේය. දෛශික ත්‍රිකෝණ ප්‍රමේය කියලා කියනවා නැත්නම් දෛශික ත්‍රිකෝණ ක්‍රමය. හරිද? තව එකක් තමයි දෛශික සමාන්තරාශ්‍රය. දෛශික ත්‍රිකෝණයනොත් පුළුවන් දෛශික සමාන්තරාශ්‍රයනොත් පුළුවන් මේ දෙක එකට එකතු කරා. මේ දෙක එකට එකතු කරලා ලැබෙන එකට අපි කියනවා සංප්‍රයුක්ත දෛශිකය කියලා. මේ දෙක එකට එකතු කරලා ලැබෙන එකට අපි කියනවා සංප්‍රයුක්ත දෛශිකය. දෛශික ත්‍රිකෝණ ක්‍රමයක් හරි ලේසියි දෛශික සමාන්තරාශ්‍ර ක්‍රමයක් හරි ලේසියි. ඒත් මේ දෙකම ගත්තොත් පැහැදිලිව ගත්තොත් මේ දෙකම ජ්‍යාමිතික ක්‍රම දෙකක්. මේ දෙකම ගත්තොත් පැහැදිලිවම ජ්‍යාමිතික ක්‍රම දෙකක්. මේකට අදාළ මේ දෛශිකය දෛශික ත්‍රිකෝණයක් ආකාරයට නිරූපණය කරලා ලැබෙන ඉතිරි පාදයේ විශාලත්වයෙන් සහ දිශාවෙන් මේ දෛශික දෙකේ ආකලනය නිරූපණය නැත්නම් සංප්‍රයුක්ත නිරූපණය කරනවා. දෛශික දෙකේ විශාලත්වයන් දිශාවන් අපි ත්‍රිකෝණයේ අනුයාත පාද දෙකක නිරූපණය කරනවා. හරිද? මෙන්න මේ විදිහට අපි මෙයා මේ විදිහට නිරූපණය කරා A සිට B දක්වා
ඊට පස්සේ ඒකම ඊළඟ එක්කෙනා නිරූපණය කරනවා මේ විදිහට. හරිද? ඊට පස්සේ මේ ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න ත්‍රිකෝණය සම්පූර්ණ මේ හැර විතර යනවා කියලා. ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න මේ දෙක එකිනෙකට යා කරපුවාම මේ තියෙන්නේ සම්ප්‍රයුක්ත A to C. ඒ කියන්නේ මේ දෙදෙනාගේ එකතුව තමයි මේ තියෙන්නේ. හරිද? සරල කතාව ගත්තොත් මෙතන ඉඳලා මෙතනට ගිහිල්ලා මෙතනලා මෙතනට යන වැඩේ මේ ක්‍රියාවලියම කරන්න පුළුවන් තනි දෛශිකයට අපි කියනවා AC කියලා. මේ ගිහිල්ලා මේ ගමන් පතෙන් සිදුවෙන ක්‍රියාවලියම කෙරෙන තනි ගමන් මාර්ගය AC දෛශිකයේ ලෙස සලකන්න පුළුවන්. තනි දෛශිකය. මේ දෛශිකයේ දෙකම වෙනුවට යෙදිය හැකි තනි දෛශිකය AC දෛශිකය. මේ මාර්ගයෙන් කරන වැඩේම තමයි මේ මාර්ගයෙන්ුත් කෙරේ. දෛශික ත්‍රිකෝණ ක්‍රමය කියන්නේ ඔච්චරයි. මාළුකු දෙයක් නැහැ එතකොට ඒකෙදි. හරිද? දෛශික සමාන්තර ආශ්‍රය කියන්නේ මේකෙම තව පොඩ්ඩක් එහාට ගිහලා සමාන්තර ආශ්‍රයක් විදියට. එතකොට අපි කරන්නේ සමාන්තර ආශ්‍රයක අනුයාත පාද දෙක මේ දෛශික දෙක නිරූපණය කරනවා. අනුයාත පාද දෙකක. කොහොමද නිරූපණය කරන්නේ? එකක් මෙහෙම නිරූපණය කරනවා අනිත් එක මෙහෙම නිරූපණය කරනවා. හරි. මේක දැන් මේ සංකේත වලින් එක දාන්න බෑ. OC A දක්වා OC ට B දක්වා කියලා නිරූපණය කරොත් මේකට අදාළව මම නිර්මාණය කරනවා සමාන්තර ආශ්‍රය. මේකට සමාන්තර පාදේ මේකට සමාන්තර පාදේ. ඒතර මේ අනුයාත පාද දෙක මැද්දෙන් ගමන් කරන විකර්ණය තියෙනවානේ. මේ විකර්ණයේ විශාලත්වයෙන් සහ දිශාවෙන් අපිට සංප්‍රයුක්ත දෛශිකය. එහෙම නැත්නම් මේ දෛශික ආකලනය මේ දෛශික දෙකේම ක්‍රියාවලිය සිදු කරන තනි දෛශිකය හොයන්න පුළුවන්. මේ දෙකම පේන ඇති එකම දිශාවකට වගේ තමයි නිරූපණය වෙලා තියෙන්නේ. දෛශික ත්‍රිකෝණයයි දෛශික සමාන්තර ආශ්‍රය ගත්තම පොඩි වෙනස්කමක් තියෙනවා. නමුත් දෙකේම වෙන්නේ එකම දේ. මෙයා මෙතනට සරසම කරපු ගමන් මේ දෛශිකයේ සලකන්න පුළුවන් දිශාවත් එකමයි. ඒතකොට මේකයි සමානයි. මේ සමාන දෛශික. පිටුම් දෙක වෙනස්. හරිද? නමුත් විශාලත්වයන් සමානයි, දිශාවන් සමානයි. ඒ නිසා දෛශික සමාන වෙනවා. විශාලත්වය සහ දිශාව සමාන නම් දෛශික සමානයි. කොතනින්ද පිහිටන්නේ කියන එක අපිට වැදගත් වෙන්නේ නැහැ. එතකොට මේ තියෙන දෛශික ත්‍රිකෝණය මේ තියෙන දෛශික සමාන්තර ආශ්‍රය. ඔච්චරයි ওই ටික තමයි තියෙන්නේ. හරිද? OC B මේක OC C ගත්තොත් OC කියලා කියන්නේ OA සහ OB දෛශික දෙකේ ආකලනය. ඔච්චරයි. හරිද? මේ දැන් අපි මේ සියලුම දේවල් සාකච්ඡා කරගෙන ඉන්නේ මෙන්න මේ කියන ප්‍රධාන මාතෘකාව යටතේ. මේ පාඩම පටන් ගන්න අපි එහෙමයි. මොකද? දෛශික දෙකක් ආකලනය කරන ක්‍රම. දෛශික දෙකක් පමණක් එකතු කරන ක්‍රම. එකක් මේක එකක් තමයි. දෛශික දෙකයි. හරිද? දැන් අපිට දෛශික දෙකක් නෙමෙයි එකතු කරන්න දෙන්නේ. අපි කිලෝග්‍රෑම් 2 3 5 ඔක්කොම ගොඩාක් ආපුවම අපි අදිශය එකතු කරන්න පුළුවන් නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. කැල්ල එකක් ගත්තා. ඕ ටික එකතු කරගෙන ගියා. ඒ දෛශික දෙකක් එකතු කර දෙකක් එකතු කර කරන්න බෑ. දෛශික ගොඩක් එකතු කරන්න තිබුණා. එතකොට අපි පාවිච්චි කරන්නේ දෛශික ගොඩාක් එකතු කරන්න තිබුණොත් දෛශික ත්‍රිකෝණයක් නෙමෙයි සමාන්තර ආශ්‍රයයක් නෙමෙයි දෛශික බහුවස්ත්‍ර ක්‍රමය. මේ සියලුම දේවල් ජ්‍යාමිතික ක්‍රම. ඒ දෛශික බහුවස්ත්‍රයෙන් හොයනවා කියලා කියන්නේ ජ්‍යාමිතිකයි. මේ වගේ තව එකක් දුන්නා කියලා හිතන්නකො තව දෙක තුනක් මෙහෙම දාලා මෙහෙම එකක් දුන්නා. තව එකක් මෙහෙම එකක් දුන්නා. කොහොම දුන්නා කියලා. අපි කරන්නේ මේ දෛශික බහුවස්ත්‍ර නිරූපණය කරනකොට එකක් කර එකක් කියන්නේ එකකට පස්සේ එකක් නිරූපණය කරනවා බහුවස්ත්‍රයක් ලැබෙන ලෙස. එතකොට අර ජ්‍යාමිතික නිරූපණය කරනකොට කිව්වනේ මෙයා නිව්ටන් 5යි නම් එයාගෙන් අදාළව සෙන්ටිමීටර 5ක් නිරූපණය කරනවා. මෙතනට සෙන්ටිමීටර 5 අදාළ කෝණය දාලා ඊට පස්සේ මෙයාගෙන් මෙච්චර ඊට පස්සේ මෙයාගෙන් ආයේ මෙහෙම දෛශික බහුවස්ත්‍ර නිර්මාණය කරනවා නේ. මෙයාගෙන් මෙහෙම මම මේ මෙච්චර සංකීර්ණ කරනකොට මම මෙහෙට දාගන්නම්. මෙහෙම මෙහෙට දාගත්තා කියලා. මෙතනින් ඉවර කරා. මෙතනින් පටන් ගත්තා. A B C D ඔන්නෝ. ඒතර මෙතන මේක තමයි දෛශික සංප්‍රයුක්ත කියන්නේ මේ අදාළ පද්ධතියම අවසානයේන නැත්නම් මේ ක්‍රියා මේ හතරෙන් වෙන ක්‍රියාවලිය සිදු කරන තනි දෛශිකය මෙන්න මෙහෙම ලැබෙනවා. හරිද? මේක තමයි මෙයාගේ මේ සංප්‍රයුක්ත නැත්නම් මේ හතර දෙනාගේම සංප්‍රයුක්ත. මේක ඇත්තට ඔක්කොම ගත්ත මාර කලින් කිව්වා වගේ මේ ඔක්කොම ජ්‍යාමිතික ක්‍රම මේ ඔක්කොම ඇඳලා කෝණ තියන ඇඳලා අවසානයේ ලැබෙන එකේ දිග මැනලා අපිට කියන්න පුළුවන් එයාගේ කොච්චර අගයක් එනවද කියලා. ඕක අපි කරන්නේ සිලබස් එකට ගෙනල්ලා දාන්නේ කටුසටහන් වලින් තමයි අඳින්නේ. දෛශික ත්‍රිකෝණ ක්‍රමයට අදාළව අර දෛශික නිරූපණය කියලා එකක් කරනවානේ. දෛශික නිරූපණය කියලා කිව්වේ දැන් මෙන්න මේක මේ දෛශික නිරූපණය යනු OC දෛශිකයේ සමානයි
OA දෛශිකයේ ධන OB දෛශිකයේ මේකට අපි කියන්නේ දෛශික නිරූපණයක් කියලා. මේකෙන් අපිට එකතු කරන්න බෑ. මේක දිහා බලලා අපිට කියන්න බෑ මේ තුන මේ දෙක එකට එකතු කරලා මේකට සමාන වෙනවා කියන එක නෙමෙයි මේකේ තේරුම. මේක දෛශික නිරූපණයක්. කියන්නේ OA දෛශිකයේ OB දෛශිකයට එකතු කරපුවාම OC දෛශිකය ලැබේ. එහෙම නැතු විශාලත්වය එකතු කරපුවාම මේ OC දෛශිකයේ විශාලත්වයට සමාන වෙනවා කියන එක නෙමෙයි. දිශාව සැලකීමෙන්. ඒකයි අපි මේකට දෛශික නිරූපණයක් කියන වචනේ දෙන්නේ. දෛශික නිරූපණය. හරිද? ඒතර මේක ජ්‍යාමිතික ලැන්දනම් බය නැතුව ලස්සන උත්තරේ ගන්න පුළුවන්. දෛශික බහුවචන කියන්නේ ජ්‍යාමිතික ක්‍රමයක්. ඔබ විදිහට තවත් ලස්සන දෙයක් තමයි. ඔයාලා හිතන්නකො මේක ඇඳලා අවසානයේ තව එකක් ඇඳලා මෙතනට එනවා කියලා. ඒ වලට වෙනවා අවසාන. චක්‍රීයයි. කියන්නේ බලන්න චක්‍රීය. යම් කිසි දෛශික ජාපි බහුවචනයක් හෝ බහුවචනයක් තමයි අපිට ගන්න. දෛශික බහුවචනයක් ඇඳලා අවසානයේ අපිට චක්‍රීය ලෙස ලැබෙනවා නම් පටන් ගන්න තැනට වෙනවා නම් මෙයාගේ දෛශික සම්ප්‍රයුක්තය බිඳුවයි. ඒකයි තර්ක කරන්න දෙයක් නැහැ. මේ වලින් පටන් අර ඉවර කර තැන්න තියෙන දුර හොයන්න එපා. එතනට වෙනවා නම් දුරක් නැහැ බිඳුවයි කියන්නේ දෛශික සම්ප්‍රයුක්තය බිඳුවයි. මේක බල සටහනක් නම් හිතන්නකො බල සටහනක මේ දෛශික බහුවචනයන්ද කියලා. එහෙමනම් අපි කියනවා මේක සමතුලිත පද්ධතිය. එහෙනම් තර්කයක් ගොඩ නැගෙනවා සමතුලිත පද්ධතියක සමතුලිත බල පද්ධතියක දෛශික බහුවචනයන් දොත් අනිවාර්යෙන් ඒක චක්‍රීයයි. මේ විදිහට චක්‍රීයයි. ඊතලෙන්දොත් මේ විදිහට චක්‍රීයයි. දෛශික බහුවචනය සමතුලිත බල පද්ධතිය. හරිද? ඒ ටික තමයි සාමාන්‍යයෙන් අපේ ඔළුවට වැටෙන්න ඕන කාරණා. මූලික වශයෙන් මම මේ සටහන් කරගෙන ගියේ. ඔය අතරෙම මේ දෛශික අන්තරය කියලා එකකුත් වෙනවා. හරිද? දෛශික අන්තරය දැන් හිතන්නකො මේ දෛශික දෙක අමතක කරලා අට එකපාර වෙනවා මෙන්න මේ දෛශික දෙක අඩු කරන්න කියලා. අඩු කරා. ඔන්න ඔහොම එනවා. හරිද? අඩු කරන්න අපි දන්නේ නැහැනේ. අපිට එහෙම අඩු කරන්න බෑ. අපිට එකපාර දෛශික අඩු කරනවා කියන එකක් අපි දන්නේ නැහැ. අපි ඉගෙන ගන්න තියෙන්නේ දෛශික ආකලනය කියලා concept එක. අඩු කිරීමක් කියන එකක් අපි ඉගෙන ගන්න නැහැ. එතකොට අපි මොකද කරන්නේ? මෙන්න මේක කෙලින්ම එළියට ගන්නවා. මේ කොටසම එළියට ගත්තු ගමන් ඍණත් එක්ක එළියට ගත්තා මෙතන ඉබේම ආය දාන ලකුණක් එනවා. එතකොට මේ තියෙන්නේ BC දෛශිකයේ ඍණ දෛශිකය. BC ඍණ දෛශිකය. මෙහෙම තියෙන අඩු කරන්න තිබිච්ච එකෙන් මම ඍණත් එක්ක මේ පාර්ට් එක එළියට ගත්ත ගමන් ධන එකක් විතර වෙනවා. ධන එකට වැඩි වුණාම නැවත ඉන්නේ ඍණමනේ. එතකොට දැන් මේක දෛශික ආකලනයක්නේ. AB දෛශිකයත් එක්ක BC දෛශික ඍණ දෛශිකය තමයි එකතු කරන්න කියලා තියෙනවා. BC දෛශිකේ ඍණ දෛශිකය කියන කියන්නේ ඇඳලා බලපුවාම වෙන්නේ මොකද්ද? CB දෛශිකය. හරිද? CB දෛශිකය ඒ කියන්නේ මොකද්ද? මෙයා මෙහෙම ඇඳොත් ආය අපිට අඳින්න පුළුවන්. මේකනේ නිරූපණය කළා කියන්නේ මේක ඊට පස්සේ මෙතනනේ. ඊට පස්සේ අපිට එන්නේ මෙයාට අදාළ මකලා දාන්නම්ම මෙයාට අදාළව මෙයාගේම ඍණ දෛශිකය ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ පැත්ත. මේ පැත්ත ඉතලා මේ පැත්ත කොහොම එනවා. මෙයාගේම ඍණ දෛශිකය. දැන් අපි කලින් කරේ මෙයාත් එක්ක මෙයා එකතු කරපුවාම OC ලැබුණානේ. දැන් එන්නේ මෙයාත් එක්ක මෙයා ඒ කියන්නේ මේ පැත්ත. ඔන්නෝම තමයි. මෙයාට අදාළ සමාන්තර ස්ටෑන්ඩ්ස් ඔන්නෝම තමයි. මෙන්න මේ ආකාරය. හරිද? මේ තියෙන යාගේ දෛශික අන්තරය. එහෙම නැත්නම් මේ වෙලාවේදී ඇත්තට නිරූපණය වෙන්නේ OB සහ OA කියන දෛශික දෙකේ දෛශික ආකලනය. නමුත් OB anu මේ වෙලාවේදී මෙතන දැන් OB ඩෑෂ් කියලා ගන්නම් මම. OB ඩෑෂ් කියලා කියන්නේ මේ OB ගේ ඍණ දෛශිකයයි. අනිත් පැත්තේ දිශාව විශාලත්වය මෙයාට සමාන වෙනවා. දිශාව අනිත් පැත්තට තියෙනවා. එතකොට අපි කියනවා මේ විශාලත්වය කෙලින්ම සමාන වෙනවා මෙන්න මෙතන මේ දෛශිකය. මේ දෛශිකය සමානයි. එතකොට සමාන්තර ආශ්‍රයයක් අපි නිකන් ඇඳලා බැලුවොත් දැන් මෙහෙම සමාන්තර ආශ්‍රය ඇඳලා බැලුවොත් මෙන්න මේ විදිහට දෛශික සමාන්තර ආශ්‍රය ඇඳලා බැලුවොත් OC ට A OC ට B කියලා කියන්නේ මේ දෛශික සමාන්තර ආශ්‍රය මේක C නම් මෙමගින් නිරූපණය වෙනුවේ මෙන්න මේක. මොකද්ද? OC යනු OA ධන OB. ඒ කියන්නේ මේ දෛශික දෙකේ දෛශික ආකලනය මේ නිරූපණය කරලා තියෙන්නේ. මෙන්න මේ විකර්ණය. හරිද? මෙන්න මේ විකර්ණයෙන් නිරූපණය වෙන්නේ ඒ මොකද්ද? අපිට එතන ඉන්නේ BA කියන දෛශිකය. BA දෛශිකය මගින් නිරූපණය වෙන්නේ මෙන්න මේ OA දෛශිකයේ OB දෛශිකයේ දෛශික අන්තරය.
ඔක තමයි නිරූපණය. මෙන්න මේ දෛශිකය. ඔක තමයි සරලම කතාව. හරිද? ඔන්න ඔය විදිහට අපිට සලකන්න පුළුවන් මූලික වශයෙන් ගත්තොත් මේ දෛශික ආකලනයේ සම්බන්ධව. දෛශික ආකලනයේ සම්බන්ධව සරල පැහැදිලි කිරීම. ඊට පස්සේ මම අර දෛශික විභේදනයට යන්න කලින් පොඩි ගානක් හදන්න කලින් මම කියන්න දැන් මේ ඔක්කොම අපි කතා කරේ හරිද? දැන් මේ මම මේ කරේ ඕගොල්ලන් අර පාඩම ඉගෙන ගන්නකොට ඔය දේ බොහොම පිළිවෙලට ලස්සනට ඕගොල්ලෝ මේ තියරි කොටස් සාකච්ඡා කරගෙන යනවා ඇති. හරිද? ඒක අනිවාර්යෙන් එහෙම වෙනවා. මොකද මුලින්ම කරන පාඩම් නෙමෙයි. බොහොම සරලව බොහොම හිමින් සිරුවේ තමයි මේක ළමයිගේ ඔළුවට දාන්නේ. දැන් මේක කරපු පාඩම් නිසා ඕන එකක් කෙටියෙන් මමත් මතක් කරගෙන යනකම් තමයි මේ පාඩම ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඒ නිසා මේක මෙලොවම දෙයක් මම දන්නේම නැතුව කිව්වොත් නම් මේක තේරෙන්නේ නැහැ. මම මේ කියාගෙන ගියපු විදිහට. හරිද? මම හිතනවා දැන් අයිඩියා එකක් තියෙන නිසා මම හිතනවා මම මේ කියන එක යම් තාක් දුරට ඔයගොල්ලන්ගේ ඔළුවට වැටෙන ඇති කියලා හිතන් තමයි යන්නේ. දැන් මේකේ මම දෛශික විභේදනය කියන තැනට යන්න කලින් එතනින්නේ පාඩම අවසන් වෙන්නේ. දෛශික විභේදනයට යන්න කලින් මේ කරපු කොටස් වලදී ඇත්තටම මම පටන් ගත්ත වෙලේ ඉඳන් විවරණ කම්ම කිව්වේ මේක ජ්‍යාමිතික නිරූපණයක්. හරිනම් අපි මේ රෝල් ගහලා කෝණ මැනලා කරන්න ඕන වැඩ මේ. අපි එහෙම කරන්නේ නැහැ කිව්වනේ. අපි කරන්නේ ඇත්තටම උතර දෛශික නිරූපණයක්. අපි කටු සටහනක් විදිහට මේව දෛශිකය මේ පැත්තට එනවා මෙච්චර කෝණයක් තියෙනවා ඒ අනුව මෙන්න මෙහෙම එන්න ඕනේ කියලා අපි සාමාන්‍ය කටු සටහනක් ඇඳලා අර ජ්‍යාමිතික අපි සිලබස් එකට ගලපගෙන මොනවද අපි කරන්නේ දෛශික නිරූපණය කරන්නේ. උදාහරණයක් විදිහට මෙන්න මේව. සමහරట్లాට ඔයගොල්ලෝ දෙනවා පද්ධති මෙහෙම දීලා පද්ධතියක් ඉවරන්නද දැන් මේ ජ්‍යාමිතික නිරූපණය කරන්න ඕනේ මෙන්න මෙහෙම දෙනවා. නැත්නම් O කියලා ගන්න O A B C. ඔන්න ඕන පද්ධති දීලා තියෙනවා. මෙවැනි ආකාරයක දෛශික පද්ධතියක් තියෙනවා. හරිද? මේක දෛශික පද්ධතියක්. අන්දලා තියෙන මේ දෛශික පද්ධතිය. ඔයාලට කියනවා ඔයාලට මේ දෛශික පද්ධතියේ යම් කිසි වස්තුවක් මත යෙදලා තියෙන බල පද්ධතිය කියලා හිතන්න පුළුවන් ඔයගොල්ලන්ට. යම් කිසි වස්තුවක් මත යෙදලා තියෙන බල පද්ධතිය. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම. මේ බලය මෙහෙම යෙදලා තියෙනවා මේ පැත්තට. මේ බලය මේ වස්තු මත මේ පැත්තට. මේ බලය මෙහෙම. මේ බලය ගත්තොත් එයාගේ යෙදලා තියෙනවා මේ පැත්තට. මෙයාගේ මෙහෙම ඔය වගේ අපිට නිකන් හිතන්න ඕන බල පද්ධතියක් මෙහෙම තියෙනවා. එතකොට මේ බල පද්ධතිය තමයි මම මේ විදිහට ඇඳලා තියෙන්නේ. මේ වස්තුවක් මත යෙදලා තියෙන බලයන් ටික මේ විදිහට මම නිරූපණය කරලා තියෙනවා. අවසානයේදී මම ඔයගලන්ට කියනවා මේ බල පද්ධතියේ සම්පූර්ණ බල පද්ධතියෙන් මෙහෙම බල ගොඩාක් යෙදුනට මෙයා හැම පැත්තටම යන්න බෑනේ. මේ බලයේ පැත්තට යනවා කියලා කියන්නේ යනවනම් එයාගේ මේ පැත්තට විතරයි. මේ පැත්තට නම් මේ පැත්ත කියන වස්තුවට යන්න පුළුවන් එක දිශාවයි තියෙන්නේ. බල ගොඩාක් තිබුණාට බලයන් දිශා ගොඩාක් තිබුණාට වස්තුවට යන්න පුළුවන් එක දිශාවයි. ඒ දිශාව තමයි බල සියල්ලන්ගේම සංප්‍රයුක්ත දිශාව කියලා අපි සලකන්නේ. දැන් එක පැත්තයි නෙවෙයි. ඒ පැත්තට තමයි කියන්නේ සංප්‍රයුක්ත දිශාව. අන්න ඒ වගේ මෙන්න මේ පද්ධතියේ සංප්‍රයුක්ත දිශාව. මේ පද්ධතියේ සංප්‍රයුක්ත දිශාව අපි හොයාගන්නවා මෙහෙම. විශාලත්වය නෙමෙයි. දෛශික නිරූපණය වගේ අපි මෙන්න මේව නිරූපණය කරනවා කොහොමද? O සිට A සිට B පේනවා ඇති ඊතල මෙන්න මෙහෙම හරියට ලස්සනට පාර යන්න නිරූපණය කරලා තියෙනවා. එහෙනම් මට තර්කයක් ගොඩනගන්න පුළුවන් දෛශික නිරූපණයෙන් මොකද්ද? OB දෛශිකය යනු OA දෛශිකයේ ධන AB දෛශිකය. හරිද? OA AB. මේ මගින් මේ දෙන්නගේ නිරූපණය වෙන්නේ OB දෛශිකය. මට එහෙනම් පුළුවන් මෙය දෙන්න වෙනුවටම දාන්න මෙන්න මේ වගේ. මෙතන කොහොමත් OB ඊතලයක් තිබුණා. O සිට B කියලා එක දෛශිකයක් නිරූපණය වෙලා තිබුණා. දැන් මේ දෙන්න වෙනකොට මට පුළුවන් තව එකක් දාන්න. දැන් ඊතල දෙකක් ආවා. ඊතල දෙකෙන් කියවෙන්නේ දෙකක් OB කියන එක. ඔය කියන්නේ OB දෛශිකලා දෙන්නෙක් කියන. හරිද? ඒ කියන්නේ විශාලත්වය මොකද? දැන් දෙගුණයකින් ඇවිල්ලා තියෙනවා. තව තර්කයක් ගේන්න පුළුවන් OB කියන දෛශිකය OC දෛශිකය සහ CB දෛශිකය ලෙස නිරූපණය කරන්න පුළුවන් කියලා. OC දෛශිකය දන CB. බලන්න ඊතලයක් තියෙන මේ විදිහටම නෙමෙයි. ඊතලෙත් ඒ විදිහමයි තියෙන්නේ. එහෙම ගත්තොත් මට පුළුවන් මේ දෙන්න වෙනුවටත් ආයෙ දාන්න OB වලට තව ඊතලයක්. එතකොට එනවා 3ක් OB කියලා. එතකොට මේ ක්‍රියාවලිය මේ පද්ධතියේම වෙන ක්‍රියාවලිය තනි දෛශිකයක් විදිහට නිරූපණය කරනවා. එන්නේ 3ක් OB. මිලෝ වැඩක් නැහැ උක. මේ දෛශික නිරූපණයක් නේ. දැන් මේක දිහා බලලා මට කියන්න බෑ මේක විශාලත්වයේ කොච්චරක්ද දිශාව. දැන් දිශාව හරියට ඇඳලා තිබුණා දිශාව කියන්න බෑ. මේ අපි සිලබස් එකේ දිශාවල්වත්
කොනවත් හරියට දාලා නෙමෙයි මේවා කරන්නේ. අපි මේ කරන්නේ මොකද්ද? නිරූපණයක්. දෛසික නිරූපණය. මේ සම්පූර්ණ පද්ධතියේ තනි දෛසිකයේ 3යි OB දෛසිකයට සමාන. ඒ කියන්නේ OB දෛසිකයේ මගේ නිරූපණය යන එකේ 3 ගුණයකට සමාන වෙනවා කියලා තමයි පෙන්නලා තියෙන්නේ. ඔච්චරයි. හරිද? ඔය වගේ පොඩි දේවල් තියෙන ඊට පස්සේ ඒක දැන් සංකීර්ණ කරලා ඉන්න ලොකු පද්ධති දාලා මේ සමහරේ වලින් දාලා මෙන්න මේව ටික ළමයි අමාරුවේ දාන්න මොකද කරන්නේ? මෙහෙම දාලා මෙතනට දානවා ඊතල දෙකක්. ඒ කියන්නේ දෙකක් KB දානවා මෙතනට තවිතරක් දාලා දෙකක් OA දානවා. දැන් ළමයි බය වෙන්න ඕනේ නැහැ. ඊතල දෙකක් දාලා මෙතන දෙකක් OA දෙකක් KB. ඒ කියන්නේ දෙකක් OA දෙකක් KB කියලා දාන්නේ විශාලත්වය. දෙගුණයක්. OB දෛසිකයේ විශාලත්වය දෙගුණයකින් පවතිනවා කියලා. ඒතර මේ දෙන්නගේ සංප්‍රයුක්තයෙන් මේ OB දෛසිකයේ දෙගුණයක් විශාලත්වයෙන් එන්න ඕන කියලා තමයි. එක ඊතලයි ඊතල දෙකයි කියන්නේ දෙගුණයකින් සංප්‍රයුක්තයක් වෙනවා. ඒතර මෙතන දෙනකොට ඊතල දෙකක් වෙනවා. දෙකක් OB මගින් නිරූපණය වෙයි. අන්න ඒ වගේ විදිහට තව සංකීර්ණ කරන අවස්ථාවක් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඔච්චරයි ඇත්තටම කතාව ගත්තොත් මේ දෛසික වල අර මේ ජ්‍යාමිතික කොටසෙන් අපි අරගෙන සිලබස් එකට දාලා දෙන ওই ටික තමයි. ඊටු ටික විභේදනයට බාර කරන්නේ. දෛසික විභේදනය තමයි වඩාත්ම සාර්ථක අපිට විශාලත්වයන් මනින්න පුළුවන්. දැනකට එන්න පුළුවන් වෙන්නේ. ඔය අතරේ තව මට පොඩි දෙයක් අමතක වුණා මේ දෛසික සමාන්තර ආශ්‍රයනුත් තියෙනවා මේ විශාලත්වය හොයන්න පුළුවන් ක්‍රමයක්. හරිද? අහලා ඇති නේද? P සහ Q ලෙස දෛසික සමාන්තර ආශ්‍රය නිරූපණය කරපුවා හරි ප්‍රසිද්ධ සමීකරණයක් තියෙනවා. P සහ Q ලෙස නිරූපණය කරපුවාම θ කෝණයකින් ආනතෝ දෛසික දෙකක් දෛසික සමාන්තර ආශ්‍රය නිරූපණය කරපුවාම විකර්ණය අපිට ලැබුණොත් R කියලා අපි ගත්තොත් අපිට එනවා R සමානයි නැත්නම් R වර්ගයේ සමානයි P වර්ග ධන Q වර්ග ධන 2pq cos θ. මේ මොකද්ද? ඒ දෛසික සමාන්තර ආශ්‍රයයක් විදිහට නිරූපණය කරත් අපිට විශාලත්වය හොයාගන්න පුළුවන්. විශාලත්වය හොයාගන්න පුළුවන් විදිහට දාලා සමීකරණයක් තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඒතර අපි නිව්ටන් 5යි අර විදිහට දීලා තියෙනවා නම් ජ්‍යාමිතිකව ඇඳ ඉන්න නැතුව අපිට අර විදිහට දාලා කෝණ ටික දාලා හදා ගන්න පුළුවන්. ඒතර ජ්‍යාමිතිකව ඇඳ ඉඳීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. විශාලත්වය හොයාගන්න පුළුවන් ත්‍රිකෝණමිතික ආකාරය. හරිද? ඔන්න ඔය විදිහේ කතන්දරයකුත් එතන ඒකත් උට්ටක් මතක් කරන එක හොඳයි. ඔය කතන්දරේ තමයි ඇත්තම තියෙන්නේ. ඒ ඇරෙන්න මේවා හරි සරලයි මම හිතන්නේ අමාරු වෙයි කියලා. අමාරු වෙන්නේ නැහැ. හරිද? අමාරු වෙන්නේ නැහැ. ওই ටික තමයි තියෙන්නේ. දෛසික විභේදනයේ ගියාට පස්සේ තමයි ටිකක් හිතන්න තියෙන සංකීර්ණ දින සම්ප්‍රයුක්ත හොයන්න පොඩ්ඩක් ටිකක් අමාරු කොටසකට එන්නේ. සුළු කිරීමේ අපහසුතාවක් තමයි එතනදී තියෙන්නේ. මේ ඇරෙන්න මේව ඇත්තට අමාරු නෑ. ඒකින්ද අපි ඒක පොඩ්ඩක් ඒක තාවුරු කරගන්න ගානක් දෙකක් හදලා බලමු. අපි ස්ක්‍රීන් ෂෙයා එකක් දාන්නම් මම ප්‍රශ්නේ. බලමු තෝරගත්තු ප්‍රශ්නයක් දාන්නම් මම. හදමු බලන්න මෙන්න මේ ප්‍රශ්නේ. හරි. හොඳයි. එහෙනම් බලාගන්න. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දෛසික සම්බන්ධ ලොකු ගැටලුවක් තියෙනවා කියලා තේරෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මම තියරි එකේ ඇත්තට ලොකු දෙයක් නැහැ නේ. දැන් මම මේක කියලා දෙන එකපාරෙන් අල්ලගන්න උත්සාහ කරන්න. මේකෙදි අවශ්‍ය වෙන පොඩි දැක්මක් විතරයි. අන්නේ දැක්මට යන්න 4 දෙනාගේම පොඩි ගැටලුවක් තියෙනවා. හරිද? අර උත්තරේ ගත්ත 3 දෙනාගේ ගත වෙච්ච කාලය ඉතාමත්ම වැඩි. ඒ කියන්නේ තත්පර 5ක්වත් යන්නේ මේකට උත්තරේ ගන්න. හරිද? නිසා මට මේකට ඇඳ ගන්න වෙනවා ඉස්සරලම. ස්ක්‍රීන් ෂෙයා එක අයින් කරන්න ඕනේ. හරි. දැන් මේවනේ පද්ධතිය තිබුණේ හොඳට බලාගන්න. ටිකක් වේගය අඩුවෙන් කරපු අය සහ මේක තේරුම් නැහැ කියන අයයි හැමෝම බලා ගන්න කොයිතරම් ලේසියෙන් අපිට හදන්න පුළුවන්ද මේ ගාන කියලා. හරි. දැන් අපිට මේගොල්ලන්ගේ ඇත්තටම විශාලත්ව වැඩක් නැහැ. අපි මෙතනදී කරන්නේ අර කලින් කිව්වා වගේ දෛසික නිරූපණයක් පමණයි. මේක දිහා බලපුවාම ඉස්සල්ලාම බලන ළමයෙකුට වෙන්නේ අච්චාරුවක් වගේ. එහෙට ඊතල මෙහෙට ඊතල. ඔකනේ මුලින්ම තේරෙන්නේ. ඇත්තම කතාව ගත්තොත්නේ එහෙට ඊතල තියෙනවා මෙහෙට ඊතල තියෙනවා. ඔය කොහොමවත් හදන්න බෑ. නේ? ඇත්තම කතාව ගත්තොත් ඒකයි. ඉතින් එතකොට මේ ළමයෙක් මම මේක උත්තරේට යන්නේ නැතුව උත්තරේට යන්නේ නැහැ මම මේ පෙන්නන්නේ මේක කරන්න පුළුවන් දේවල්. මොනවද වගේ දේවල් කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. මේක ඇතුලේ
අච්චාරු ඇතුලේ ඔයාලට කැමති දෙයක් කරන්න පුළුවන්. බලන්න මම කරලා පෙන්නන්න ඕන බලන්න. මට හිතෙනවා මෙහෙම කරන්න. මට හිතෙනවා හිතන්නකො මට හිතුණා මෙතන ඉඳලා මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනට යන්න. ඒක විදියට හිතනවා දැන් ළමයි ඕන කෙනෙකුට හිතන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? C සිට B දක්වා ගියා, B සිට A දක්වා ගියා. පාර ඇරලාද තියෙන්නේ? පාර ඇරලාද කියලා කියන්නේ මේ පැත්ත පාරට යන්න ඊතලයක් තියෙනවා, මේ පාරට යන්න ඊතලයක් තියෙනවා. හරිනේ? යන්න පුළුවන්. ළමෙක්ට හිතන්න පුළුවන් නේ. C සිට B ගිහලා B සිට A යනවා පාර ඇරලාදී. ඉතින් ළමයට පුළුවන් නේ. ඔය ලයිස්තික නිරූපණය මෙන්න මෙහෙම ලියන්න. මොකද්ද? එයා ලියනවා C සිට B ගියා. හරිද? C සිට B ගියා. ඒකටම එකතු කරනවා කවුද? B සිට A ගියා. එතකොට ඒකෙන් නිරූපණය වෙන්න ඕනේ දෛසිකය මොකද්ද? C සිට A. ඒ කියන්නේ CA දෛසිකය තමයි නිරූපණය වෙන්නේ. ඒතර මට ඕනනම් පුළුවන් මේ දෙන්නම අයින් කරලා අලුතෙන් දෛසිකයක් ඇඳ ගන්න මෙන්න මෙහෙම එකක්. මම කඩිරෙන් ඇඳේ මම අඳින්නේ නැති නිසා. මම මේ දෙකම මකනවා. මේ දෛසිකයයි මකලා හරිද? අඳිනවා මේක. ළමයි අපි අර කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක් වෙන්නේ. මේ දෙන්න වයින් කරලා මේක ඇඳලා පස්සේ මෙහෙම එකක් තනි එකක් මෙහෙම එකක් ඉතුරු වෙනවා. ඒතර ළමයි ඉවරයිනේ වැඩේ එතනින්ම ඉවරයි. ඒතර මෙහෙම තනි එකක් තිබුණාම තනි දෛසිකයක් සුළු කරන්න අපි දන්නේ නැහැ. නිකන් එහෙම පොඩි අයිඩියා එකක් එනවා. දැන් ඕක තව චුට්ටක් හිතන්නකෝ එළන තව චුට්ටක් හිතනවා කියලා. එයාට මතක් වෙනවා දෛසික බහුවස්ත්‍රය කියලා. ඊළඟ මොකද දන්නවද කරන්නේ? එයා මෙතනින් පටන් අරන් මෙතනට ගිහිල්ලා එයාට තේරෙනවා තව පාරක් තියෙනවා. මෙතනුත් යන්න පාරක් තියෙනවා. හරිද? එයාට තේරෙනවා මෙතනුත් යන්න පාරක් තියෙනවා. එයාට ඕනනම් පුළුවන් මේ ටර්න් එක ගන්න. මෙන්න මෙහෙම යන්න. මෙතනට ගිහිල්ලා තව යන්න පුළුවන්. මෙහෙට යන්නත් පුළුවන්. ආය ආපස්සට වෙන්නත් පුළුවන්. කියන්නේ මේ C වලට වෙන්නත් පුළුවන්. අන්න ඔහොම යන්නත් පුළුවන්. මම මේ අච්චාරු ඇතුලේ කරන්න පුළුවන් දේවල් ටික කියන්නේ. මෙතනින් පටන් අරන් මෙතනට කියලා මෙතනට. දැන් ඔබ චක්‍රීයයි නේද? ඔක නිකන් හිතලා බලන්න ඔක චක්‍රීයයි නේද? ඔය ඔක්කොම ටික අයින් කරේ. ඔය ඔක්කොම ටික අයින් කරගෙන බිඳුවයි සංප්‍රයුක්තයක් ඉන්නේ නැහැ. එතකොට ඉතුරු වෙන ටික මම ඇඳලා පෙන්නන්නද? ඉතුරු වෙන්නේ මෙහෙම හේකුයි මෙන්න මෙහෙම හේකුයි. මොකද A සිට E දක්වා යන්න, E සිට D දක්වා යන්න, B සිට B දක්වා යන්න. දැන් මේ ඉතුරු වෙච්ච එක්කෙනාට අච්චාරු ඇතුලේ ඉතුරු වෙච්ච තැනදී බලන්න එයාට හිතනවා මට මෙහෙමත් කරන්න පුළුවන් මෙහෙම ගියා ඊතලේ මෙහෙම තියනවා මෙතනට යන්න පුළුවන්. එතකොට බලන්න ඕක වෙනුවට එයා දාන්න හිතනවා චක්‍රීය නෙමෙයි පාරක් තියෙනවා මේ පාර වෙනුවට මට දාන්න පුළුවන් මෙන්න මේ සංප්‍රයුක්තය. ඒ කියන්නේ එන්නේ මොකද උත්තරය? AB. ඔය ළමයි හිතන විදිය ඔය එකක් මට දැන් වෙන පාටක් තිබ්බනම් මට මේ ලස්සනට මේක උඩ මඳින්න තමයි මම තියෙන්නේ මම කොළ පාටක් එකක් තියෙනවා බලමු මේකිනුත් ඇඳලා. ඔන්න තව ළමෙක් හිතනවා මෙහෙම. එයා මොනවද දන්නේ හිටන් මෙතනින් පටන් අරන් මං යනවා මෙහෙම. එතනින් ඉවර කරන්නෙත් නෑ මං යනවා මෙහෙම. පාර තියෙනවා. තව තියෙනවා පාර මෙහෙන් යන්න පුළුවන් මෙහෙම තියෙනවා. තව මට යන්න පුළුවන් මෙහෙම. හරිද? මෙහෙම කියලා මෙතනට වෙනවා. එන්නේ නෑනේ. හරිද? මම ඒක නිල් පාටින් මදින්න. මෙහෙම ආයෙ මෙතනට ගියා ඕම මෙතනට වෙනවා. එයා යනවා වටේ. සම්පූර්ණ වටයක්ම යන්න පුළුවන් එයාට. මෙහෙම ගිහිල්ලා මෙතනටම ගියාම එයා එහෙම ගියොත් එයාට ඉතුරු වෙන්නේ මොකද්ද කියලා බලන්න. එයාට ඉතුරු වෙන්නේ මේ සම්පූර්ණ එකම චක්‍රීය කියලා තියෙනවා මෙතනට වෙනකම්ම මුකුත්ම ඕනේ නැහැ. ඔය ටික ඔක්කොම අයින් කළා දාන්න මකලම දාන්න. ඔක්කොම ටික. ඉතුරු වෙන්නේ කවුද? මේ දෙන්න විතරයි. එයාට ඉතුරු වෙන්නේ මෙහෙම ගියා ආයි මෙහෙම ආවා. මොකක්ද ඉතුරු වෙන්නේ? A සිට D ගියා D සිට D ආවා. එතකොට ඔය දෙකක් නේද? ඔක්කොම අයින් කළා දැන් මේක අපි සම්බන්ධ වෙලානේ ඉන්නේ. හොඳයි මම දැන් කතා කර හිටියේ එකේ දැන් මේ වටේ යන්නේ ඒකනේ වටේම ගිහිල්ලා මෙතනට එනකොට ඒ ඔක්කොම ටික අයින් වෙනවා කියලා කිව්වනේ ඉතුරු වෙන්නේ මේ දෙන්නා කියලා කිව්වනේ. ඉතුරු දැන් අපේ අවසාන අරමුණ තනි එකකට යන එකනේ. දැන් මේ දෙන්න ඉතුරු වුණාම එයා මොකද කරන්නේ? මේ දෙන්න වෙනුවට දානවා තනි එක්කෙනා. ඒත් බලන්නකෝ ඒත් එන්නේ B-දෛසිකේ. දැන් බලන්නකෝ ක්‍රම දෙකකට ගියා මම පෙන්වනවා ඔයගලන්ට එන්නේ එකම උත්තරේ කියලා. දැන් සමහර ළමයි ඉන්නවා ඌම කැමතිත් නෑ. ඒගොල්ලෝ කැමති මෙහෙම. දැන් මට ඒක සිදු වෙනවා මේක නැවත පොඩ්ඩක් අඳින්න මම මෙතනින් අඳින්නම්. මම අඳින ඔය පද්ධතිය මෙන්න මෙහෙම. තව ළමයි හිතන විදිය කියන්නේ. මේක හරියන්නේ මේ අපිට මේ ජීවිතයේ සමහර දේවල් වලට සමහර ගමන් යනවා වගේ දැන් සාර්ථකත්වයට යන මාර්ග තියෙනවා ඕන තරම් නේද? එක එක විදිහට සාර්ථකත්වයේ අර්ථකථනයක් කරනවානේ.
සාර්ථකත්වය කියලා කියන්නේ මේක. සමහර අයගේ අධ්‍යාත්මික දියුණුවීම මේගොල්ලන්ගේ සාර්ථකත්වය, සමහර අයගේ ලෞකික නේ මුදල් හම්බ කරන එක එක්කෙනාගේ සාර්ථකත්වයේ අර්ථ දැක්වීමුත් වෙනස්. මම සාර්ථකත්වයට ගියා කියලා කියන්නේ දැන් ඒ වගේ තමයි. සමහර ළමයි මෙහෙම උත්තරේටයි, සමහර අය මෙහෙමයි, සමහර අය මෙහෙමත් යයි. කොහොමද දන්නවද? මේගොල්ලෝ මේ අච්චාරුව දිහා බලන්නේ මෙහෙමයි. ඒගොල්ලන්ගේ ක්‍රමේ තමයි ගොඩ දකින්නේ දෙක දකින්න. කොහොමද දෙක දකින්නවා කියන්නේ? එයා දකින්නවා මෙතනින් මෙහෙම පාරක් තියෙනවා, මෙහෙම පාරක් තියෙනවා. එයා කරන්නේ මේක වෙනුවට මේ ඔක්කොම ටිකම කළා මෙතනට ඉරක් දානවා. ඒ කියන්නේ මේක ඩබල් වෙනවා. දැන් මේකේ සංකේත ටිකක් මම දාගන්නම්. මෙතන B, මෙතන D, මෙතන C, මෙතන E, මෙතන A. ඒතර ඒ ළමයා මොකද කරන්නේ? තව D සිට B දක්වා එකක් දාගන්නවා. මේ කළු පාටෙන් මම මේ ඇඳලා තියෙන කොටස අයින් කරලා. එයා දෙකෙන් දෙකට තමයි සුළු කරන්නේ. එයා තව හිතනවා මොකද්ද? මෙන්න මේ දෙක පාරක්නේ. ඒ දෙක වෙනුවට ඒ දෙන්නම අයින් කරලා AED කියන මාර්ගය අයින් කරලා ඩිරෙක්ට් AD මාර්ගයක් දාගන්න. දැන් ඔන්න ඊතල දෙකයි. මෙතනත් ඊතල දෙකේ එකක්, මෙතනත් ඊතල දෙකේ. එයා තවත් හිතනවා මෙතන ඉඳලා මේ මාර්ගයත් යන්න ඊතල දීලා තියෙන්නේ A to D, D to B. හැබැයි ඩබල් නේ. ඩබල් ඇරෝස් කියන ඊතල දෙක තියෙන. ඒ කියන්නේ මේ පැත්තට ඊතල දෙකක් දාන්න. මේ දෙන්න වෙනුවට වෙන සම්ප්‍රයුක්තය දැන් A සිට B දෙකයි. එතකොට හිතන්නකො A සිට B දෙකක් තියෙනවා, B සිට A එකක් තියෙනවා. මේ එකකට එකක් කැපිලා යනවා. සම්ප්‍රයුක්තය එන්නේ A සිට B එකයි. දැන් මම ඔයගොල්ලන්ට කියලා දුන්නා මේ ගාන දිහා දකින්න පුළුවන් ඕන තරම් මාර්ග තියෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ අච්චාරුවක් දිහා බලලා මේ වගේ ගොඩාක් ඊතල ගොඩාක් තියෙනකොට මාර්ගය කොහේ හරි තියෙනවා. සමහර ගණන් දැන් මම ඊළඟට දෙන්න යන ගාන තියෙනවානේ. ඒකෙදි සමහර වෙලාවට හම්බෙන්නේ එක මාර්ගය. ඒතකොට ඕගොල්ලෝ කොච්චර කිව්වත් අපි මෙහෙම අපි සල්ලි හම්බ කරලා සාර්ථක වෙනවා, රේම සාර්ථක වෙනවා කිව්වත් ඇත්තටම සාර්ථක වෙන්න පුළුවන් තියෙන එක ක්‍රමය. අර ඔක්කොම නිකන් සාමාන්‍යයෙන් ගිහලා මගදී අතරමං වෙනවා විතරයි. తాවකාලිකව සාර්ථකයි වගේ තේරෙනවා යන ගමන්. හැබැයි නිවැරදි තැනට යන්න එක මාර්ගයයි තියෙන්නේ. ඒ වගේ ගානක් අපි ඊළඟට හදලා බලමු. දැන් මේකේ මාර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේවා සරල ජීවිත ඕන තරම් සාමාන්‍ය විදිහට මේ මාර්ගෙන් ගියා. මේ මාර්ගෙ ගියා. කොහොම හරි ගිහලා අවසානයේ එක තැනකට එන්න පුළුවන් මාර්ග 3-4ක් තියෙනවා. ඒතර මම මේ ඔයාලට පෙන්නුවේ ඕගොල්ලන් කොහොමද මේකට උත්තර යන්න බෑ කියලා සමහරට වෙලක් ගියානේ. මම පෙන්නුවේ යන්න බැරි කමක් නැහැ. හරිද? මේ වෙලා තියෙන්නේ වැඩේ කොහොමද වෙන්නේ කියලා අයිඩියා එකක් නැතිකම විතරයි. සමහරලාවට හිතනවා මේක අමාරු වෙති කියලා සමහරලාට හිතනවා. නෑ හිතන්න චක්‍රීයව තියෙනවා නම් හිතා ඉක්මනින් චක්‍රීය ටික අයින් කළා දාන්න. එහෙම යන ළමයෙක්ට මේ ක්‍රමේ හරි. සමහර අය අර ගොඩාක් දිනවල කැමති නැත්තම් චක්‍රීය එකක් හොයලා ඒ ටික ඔක්කොම අයින් කරලා මකලා අයින් කළා දාන්න. ඉතුරු ටික බලන්න. ඒ ළමයට මේක හොඳයි. හරිද? සමහර අයටත් ඒ චක්‍රීය ක්‍රියාවලිය තමයි මෙතනක් තියෙන්නේ. මේ තියෙන්නේ මේ ආකාර දෙකම චක්‍රීය ක්‍රියාවලිය. මේ තියෙන්නේ අර පොඩ්ඩෙන් පොඩ්ඩ එයා දෙකෙන් දෙක සුළු කර දෙකෙන් දෙක සුළු කර එහෙම තමයි යන්නේ. එයා මාර්ගයක් හදා ගන්න හැම වෙලේම. මෙතන ඊතල දෙකක් දැම්මොත් මේකටම අදාළ තව ළඟ ඊතල දෙකක් හදා ගන්න. ඒතර මේ දෙක සුළු කරලා අන්න එහෙම යන්න පුළුවන්. අන්න මේ විදිහට හිතන්න පුළුවන්. එක විදිහට හිතන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. තවත් සමහර ළමයි විදිහට වෙනස් තමයි හිතයි. ඕගොල්ලෝ බලන්න මොකද්ද හොඳ ක්‍රමය කියලා. හරිද? දැන් තව ළමයෙකුට හිතන්න පුළුවන් මෙන්න මේ කොටුව මේ කොටුව ගත්තොත් මේ කොටුවම අයින් කරේ. මේ කොටුවම චක්‍රීයයි. ඉතුරු වෙන්නේ එතකොට මෙන්න මේ ටික. මේ වගේ සමාන්තර රාශි. අන්න එහෙම ගත්තොත් තව එකක් නේ. එතකොට නිකම් මේ B එකක්. මේ කොටුව බලන්නකො චක්‍රීයයිනේ. ඉතින් මේ කොටුවම චක්‍රීය. ඒකම අයින් කරොත් ඉතුරු වෙන්නේ මෙතන මෙතන යන එක විතරයි. ඒ වගේ තව මාර්ග කියලා දෙන්න පුළුවන්. හරිද? මම හිතනවා මම මේ සටහන් කරන අතරතුර ඔයගොල්ලෝ ඇඳ ගන්න ඇති කියලා හිතනවා. මම ඊළඟ ගාන දෙන්නද? මේක ඇඳ ගන්න ඕන අතුස්සන්න පොඩ්ඩක් මේක ඇඳ ගන්න වෙලාව ඕනේ. 16 වෙනි ප්‍රශ්නේ. 16 වෙනි ප්‍රශ්නෙට මම කියන්නේ එකපාරයි දෙන්නේ කියලා මාර්ග ගොඩක් ඇති. උත්සාහ කරලා බලන්න. හැබැයි ටිකක් බුද්ධිමත් වෙන්න. දැන් ඔක 2යි EC කියලා තියෙනවා. 2යි AB කියලා තියෙනවා. එතකොට ඩබල් ඊතල දාලා නැහැ. ඩබල් ඇරෝස් දාලා නැහැ. දාලා නැත්තේ ඒකෙන් විශාලත්වයේ දෙගුණයක් කියලා පෙන්නලා තියෙනවා. ඔයගලන්ට නිරූපණයෙන්. හරිද? ඒ නිසා ඒ ගැන කල්පනාවේ අවබෝධයෙන් යන්න. අරකට වඩා හිතන්න තියෙනවා. දැන් අපි එකක් හැදුවා සරල එකක්. මේක ටිකක් ඊට වැඩිය හිතන්න තියෙනවා. කල්පනා කරලා බලන්න.
විශ්ව වාට ආගුතරේ මොකද විශ්ව මේ වලට දෙන්න පහකිය උනාරට තම උත්තරයක් නැද්ද පැහැදිලි කරනවා චුට්ටක් බලන්න දැන් මේක දිහා ආයෙ මුලදී බලද්දී හිතන්න ඕන දෙයක් තමයි මේක දැක්කහම අරමුණක් නැහැ කියන එක ආ ඒක නිකන් මේක නිකන් ගත්තොත් කතන්දරයක් නිකන් අච්චාරුවක් වගේ තවත් අච්චාරු වෙලා දිනවා මේක දෙකයි කියලා කෑල්ලක් වැටිලා එන්න කොට සංකීර්ණ පද්ධතියක් ඒක එහෙම හිතුවට ප්‍රශ්නයක් නැහැ ඒක හිතුවට ප්‍රශ්නයක් නැහැ එහෙම හිතලා වැටෙන්නේ නැතුව ඉන්න එක තමයි ඊළඟ කතන්දරේ අපි මේකට මාර්ගයක් හදාගන්න ඕනට වැඩිය ලේසි කියලා හිතන්න ගියාම අපි හොයන මාර්ගත් මෙන්න සරල වෙලා වැඩේ එතනම ඉවරයි අපිට බලන්න මාර්ග දැන් ඔයාලට මේක මෙහෙම කරන්න පුළුවන් පොඩි සපෝට් එකක් ගත්තා එක මෙහෙම අපිට ඊතල දෙකක් දාගත්තා කවුරුත් බනින්නේ නැහැ නේ මේ ගානේ දෙකක් කියන දැන් අපි ඊතල දෙකක් දාගමු ප්‍රශ්නේ නැහැ මොකද කවුරුත් වෙල බලන්නේ නැති හදන විදිහ ඒක අනිත් වැරද්දකුත් නැහැ හදන විදිහ එතනට ඊතල දෙකක් කෙනෙක් තර්ක කරයි මට හරි ලේසි දෙකක් සුළු කරගන්න එහෙමනම් මම මෙහෙම මේකයි සුළු කරලා ඔය දෙන්න වයින් කරලා මෙතනට දා ගන්නවා කියලා හිතන්න පුළුවන්. හරිද? අන්න එහෙම තර්ක කරන්න පුළුවන්. A to D D to C කියන එක අයින් කරලා එයාට පුළුවන් මේ දැන් මම එහෙම අඳින එක මේ පැත්තෙන් මෙහෙම යන්නම්. ඒතර මම ඒක මෙහෙම අඳින්නම්. මෙහෙම තියෙන එක හරිද? ඔන්න ඔහොම තියෙන එක මෙතනට BC මෙතනට DE හරිද මෙතනට එනවා දෙකක් EC මෙතනට එනවා එකක් AE මෙතනට එනවා දෙකක් AB ඒ ළමයි තර්ක කරලා ඕම ගන්න පුළුවන් එහෙම ගද්දි මේ දෙක වෙනුවට එයා දානවා මෙතන ඉඳලා එක ඊතලයක් දාන්න බෑනේ දැන් මේ දෙක වෙනුවට A to C නෙන්න ඕනේ එයා මොකද කරන්නේ මෙතනට එක ඊතල කෑල්ලයි මෙතනට එක ඊතල කෑල්ලයි ඇඩ් කරනවා හරිනේ එතකොට AE එකයි EC එකයි කියලා වෙන වෙනම දානවා එකපාර AC එකක් නිරූපණය කරන්න බැරි නිසා කෑලි දෙකකට කඩලා දානවා කිසිම වරදක් නැහැ දාන්න පුළුවන් දැන් AS මෙතන ඊතල තුනක් වුණා දැන් ඉතින් තවත් හිතන්නද මේ ළමයා කොහොමද හිතන්නේ ඒ ළමයාට පුළුවන් තව හිතන්න මෙන්න මේ මෙතන ඊතල දෙකෙන් එකකුයි මෙතන BE කියන ඊතලේ තියෙනවානේ එයාට පුළුවන් මෙහෙම කරන්න මේකෙන් එක ඊතලයක් අරගෙන මේකෙන් තව ඊතලයක් මම කළු පාටින්ම දාගත්තොත් හරි මෙතනින් එක ඊතලයක් අරගෙන මෙතනින් BE ඊතලයක් එක්ක අයින් කරලා හදාගත්ත හැකි මෙතනට තුනක් දැම්මයි මේ සෙට් එකෙන් එකක් අයින් කරලා මෙතනට තුනක් දාගන්න එතකොට මොනවද ඉතුරු වෙන්නේ ඉතුරු වෙන එක මම ඇඳලා මෙතනින් ඇඳලා පෙන්නන්න මෙතනින් එක ඊතලයක් එනවා AB ඇයි මේකෙන් එකක් මෙතනට ගියානේ ඊට පස්සේ BE කියන එක නැතුව ගියා ආයෙ මෙතනට ඊතලයක් එනවා BC ඊට පස්සේ මෙතන මෙතනට මෙහෙම යනවා යද්දි බලන්න මෙතනට ඊතල 3යි හරිද E දක්වා යනකම් මෙතනටත් ඊතල 3යි එතකොට මේකෙන්නේ 3ක් EC හරිද මෙතනට එන්නේ 3ක් AE ඔන්න වෙනවා 3ක් AE 3ක් EC දැන් එතකොට හිතන්නකෝ 3ක් AE 3ක් EC ඉතින් ඔයාලට පුළුවන් නේද මේ එකම දිශාවට තියෙන නිසා මේ දෙන්න වෙනකොට තනි එක්කෙනෙක්ව දාන්න ඔයා මොකද දාන්නේ 3ක් AC මේ දෙන්නම එකට එකතු කරලා දාන එකපාරට 3ක් AC 3ක් AC ඊට පස්සේ ආයෙ ඔයා මොකද කරන්නේ මෙතන ඉඳලා මෙතනට යන එක මෙතන ඉඳලා මෙතනට යන එක මේ දෙක එකට එකතු කරා තනි එකක් එනවා ආයෙ AC එකක් එතකොට මේකට තව ඊතලයක් එනවා එහෙනම් තව AC එකක් ඇඩ් වෙනවා එතකොට 4ක් AC දැන් පුළා අර වාට්නි හදාගන්න බැරුණා එතකොට මේ විදිහට හිතන්න පුළුවන් ඔයාලට මේ ගාන හදන්න තව පුළුවන් ඔක වෙනස් විදිහ තව විදිහට හිතන්න පුළුවන් හරිද පටන් ගද්දී මොකට පුළුවන් මෙහෙම කරා මේක මෙහෙම හිතන්න නැතුව මේ විදිහට ගන්න නැතුව ඔයාලට පුළුවන් මේක සුළු කරා මේක සුළු කරපුවම මේකේ එක ඊතලයයි මේකේ එක ඊතලයක් ආපුවාම මෙතනට තව ඊතලයක් ඇඩ් වෙනවා මේක එකක් අයින් වෙනවා මේකත් එක්ක මෙතනට ඊතලයක් එනවා එතකොට ඇත්තටම මෙතන ඉන්නේ දෙකක් AE මෙතන දෙකක් EC ඒක ඔක්කොම එකතු වුණාම දෙකක් AC කියලා එනවා දෙකක් AE දෙකක් EC එකතු වුණාම දෙකක් AC කියලා එනවා මේක සුළු වුණාම මේක AC එකයි මේක සුළු වුණාම AC එකයි සුළු වුණාම ආයෙ 4ක් AC කියලා එනවා ඕනනම් එහෙම ගන්නත් පුළුවන් එක එක ආකාරයක් මේකෙත් එක ආකාරයක් නෙමෙයි මේකේ ආකාර කීපයක් මේකෙත් තියෙනවා පැහැදිලිද